සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස් තලවෙත. කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙක් මිගමුව මහරෝහලේදී ජීවිතක්ෂයට. මෙරට ආසාදිතයින් 122ක් දක්වා ඉහළට. සිව්මස් බිලිඳෙකු ඇතුළු නාතන්ඩියේ එකම පවුලේ 5 දෙනෙකුටත් කොරෝනා. කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 6ක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි. අටලුගම සහ අකුරණ තවදුරටත් හුදකලා වෙයි. මාර්තු 16න් පසු දිවයිනට පැමිණි පුද්ගලයන් ලියාපදිංචි නොවුනොත් අත් අඩංගුවට. පොලිසියෙන් අනතුරු ඇඟවීමක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ දෙවන මරණය අද මේගමුව මහරෝහලෙන් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ මේගමුව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. දවසේ පුවත. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඊයේ පස්වරුවේ මීගමුවේ පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයට පැමිණ ඇත්තේ ඇදුම රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු මීගමුව මහරෝහල වෙත මාරු කර යවුණු පසු එහි 20 වන වාට්ටුවට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරතුර COVID-19 පරීක්ෂණය සඳහා රෝගියා යොමු කර ඇත්තේ රෝග ලක්ෂණ පිළිබඳ සැකමතු වීම හේතුවෙන්. ඔහුගේ රෝග විනිශ්චය වාර්තාව අද ලැබී ඇති අතර COVID-19 වෛරසය ආසාදිත බවට එහි සඳහන්ව තිබෙනවා. රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාර්තාව ලැබීමෙන් ටික වේලාවකට පසුවයි. අදාළ පුද්ගලයා හෘදයාබාධයකින් සහ දීර්ඝකාලීන ශ්වසන ආබාධයකින් පෙළී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලැබූ මීගමුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ 20 වන වාට්ටුවේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙනවා. නමුත් ඔවුන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් අරුබුදයකට මුහුණ දී සිටින බව සඳහන්. මේ අතර මියගිය පුද්ගලයාගේ පෝරුතොට ප්‍රදේශයේ පිහිටි නිවස අද දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණයට ලක් වුණා. මෙයා අපේනේ ගිහිල්ලා තියෙන මාර්තු මාසයේ 8 වෙනිදා විවාහ උත්සවයකට ඊට පස්සේ මම හිතන්නේ මෙයාට රෝග ලක්ෂණ කියන්නේ මුණ හෙම්බිරිසා වගේ මෙයාට තියෙනවලු පපුවේ මහන්සිය. ඒවට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරු දෙන්නේ 3 දෙනෙක් ගාවට ගිහිල්ලා තමයි අපේ තොරතුරුත් ලබාගෙන තියෙනවා. ඒක වෙන කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මේකමේ වැල්ලවිදිය ප්‍රදේශයක වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. දීන් හන්දියේ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවල ගවසුනා කියන තොරතුරු තමයි අපිට දැන් තියෙන්නේ. ඒ ඔස්සේ අපි ඒ අයවත් නිරෝධායන කටයුතු කරන්න මේ පුද්ගලයා විවාහකද? විවාහකද? දරුවෝ කීයක් ඉන්නවද? පවුලේ මම හිතන්නේ 11ක් විතර මේ වෙද්දී සමාජික මේ නිවස නිරෝධායනට ලක් වෙච්ච නිවසක් කියලා මම හිතන්නේ පොලිසිය සඳහා ආරක්ෂා යොදලා තියෙනවා. මෙරටින් වාර්තා වන ලාබාලතම COVID-19 ආසාදිතයා හලාවතින් හඳුනාගෙන තිබෙනවා. ඒ මාස 4ක බිලිඳෙක්. මේ අතර මෙරටදී COVID-19 ආසාදිත රෝගීන් ගණන 122ක් දක්වා අද ඉහළ ගියා. මෙරටදී COVID-19 වෛරසය ආසාදිත සංඛ්‍යාව මේ වන විට 122 දක්වා ඉහළ ගියේ නව ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරටදී COVID-19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉකුත් මාර්තු මාස 11 වනදා වාර්තා වූ අතර ගත වූ දින 19ක කාලය තුළ මෙරටින් වෛරසය ආසාදිතයන් වාර්තා වූයේ මෙලෙසින්. අද දිනෙත් COVID-19 වෛරසය ආසාදනය වී සිටි සිව් දෙනෙක් සුවය ලබා ජාතික බෝන රෝග විද්‍යායතනයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී වෛරසයෙන් සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 15ක්. තවත් රෝගීන් 106 දෙනෙකු වෛරසය ආසාදනය වී COVID-19 රෝගීන් වෙනුවෙන් වෙන් කළ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ රාත්‍රියේ වන විට 117ක්ව පැවතියත් පසුව අලුයම් කාලයේ තවත් රෝගීන් කිහිප දෙනෙක් එකතු වුණා. අද දින දහවල් කාලයේ එකතු දෙදෙනාත් සමග රෝගීන් 122ක් වශයෙන් සටහන් වෙනවා. අවසන් වශයෙන් වාර්තා වූ දෙදෙනා මීගමු ප්‍රදේශයේ සහ කළුගෝල ප්‍රදේශයේ දෙදෙනෙක්. ඒ වගේම මෙම රෝගීන් 122 සමග සම්බන්ධකම් පැවැත් වූ 2210ක් තමයි මේ වන විට සොයාගෙන තියෙන්නේ. දැන් මේ 2210 සොයා ගැනීම නිසා මේ රෝගය සමාජයට පැතිරීම
අපට වළකාගත හැකි වුණා. මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා රෝගියා හලාවත ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ මාස 4ක බිලිඳෙක්. එම බිලිඳාට COVID-19 වෛරසය වැළඳී ඇත්තේ ඔහුගේ සියාගෙන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ අදාළ පුද්ගලයා ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණ COVID-19 රෝග ලක්ෂණ සංගවාගෙන සිටි පුද්ගලයෙකු බවයි. මේ වන විට එම දරුවාගේ පවුලේ සමාජිකයන් 6 දෙනෙකු උණරෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා. ඊයේ හලාවත දිස්ත්‍රික්කයේ එක පවුල රෝගීන් 5 දෙනෙක් අඳුනා ගැනීමට පුළුවන්කම ලැබුණා. එක දරුවෙක්ගේ වයස මාස 4යි. ඉතින් දවස් 14කට ඇතුළත පිට රටින් පැමිණි අයට අපි කියන්න තියෙන්නේ ඔබ නිවසේ නිරෝධායනයකට ලක් වුණත් ඔබේ පවුලේ සමාජිකයන් වැඩිහිටි සමාජිකයන් කුඩා දරුවන්ගෙන් ඈත් වෙලා නිරෝධායන කටයුත්තට සම්බන්ධ වෙන්න. මෙතර COVID-19 වෛරසය ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග පසුගිය 27 වෙනිදා සිට වසා දැමුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ අද තත්ත්වයයි මේ. එම ප්‍රදේශ ආශ්‍රිතව නිරීක්ෂණයක යෙදුණු අප වාර්තාකරු සඳහන් කළේ අටලුගම ප්‍රදේශයට ඇතුළු වීමට ඇති මාර්ග 8ක පොලිස් මාර්ග බාධක මේ වන විටත් ක්‍රියාත්මක බවයි. මා මේ රැඳී සිටින්නේ බණ්ඩාරගම අටලුගම ගම්මානයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන අලෝතිය වහන්දිය ආරක්ෂක මුරකපොළ අසලයි. අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වෛරස් රෝගීන් 30 දෙනෙකු හමු වීම සමගම සිව්වන දිනටත් ඇඳුම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබුණා. එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා බණ්ඩාරගම දිසාරෝහල බණ්ඩාරගම සෞඛ්‍ය අධිකාරී කාර්යාලය සහ බණ්ඩාරගම පොලිසිය ඒකාබද්ධව අටලුගම ප්‍රදේශයේ වෛද්‍ය සාහනයක් පවත්වන අවුරුදු දක්නට ලැබුණා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වසා දැමුණු ප්‍රදේශයට රථ වාහන ඇතුළු කරගන්නා බවත් ඒවා යලි පිටතට පැමිණීමේදී සම්පූර්ණයෙන් විෂ බීජ හරණයට ලක් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ සමග සම්බන්ධතා පැවැත් වූ හොරණ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක පවුල් 4ක පිරිස් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට යොමු කිරීමට අද කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි ඉන්දිය ජාතිකයන් පිරිසක් නවාතැන්ගෙන සිටි බණ්ඩාරගම ඉලිම ප්‍රදේශයේ නිවසක්ද නිරෝධායනයට ලක් කිරීමට ඔවුන් කටයුතු කළා. COVID-19 ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතිය දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. COVID-19 ආසාදිත බවට සැක සහිතව කළුතර නාගොඩ රෝහල ඇතුළත් කළ රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙලෙස බේරුවල පන්නිල ප්‍රදේශයට ඇතුළු වීම හා පිටවීම තහනම් කිරීමට පියවරගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා. ආසාදිත පුද්ගලයා සංචාරක ක්ෂේත්‍රයේ රියදුරෙකු ලෙස කටයුතු කර තිබෙනවා. දැනට මේ ගම පාරවල් දෙපැත්තෙන්ම බාධක දාලා ඇතුළීම සහ පිටවීම නවත්තලා තියෙනවා. මොකද මේ පුද්ගලයා මේ ගම ඇතුලේ හැම තැනම වගේ සැරිසරලා තියෙනවා. කෑම බෙදලා ඒ වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ගමේ මයට ලොකු අවධානමක් තියෙනවා. මෙතර ඉන්දියාවේ සංචාරය කර පැමිණි මෙරට පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ කර ගැනීමත් සමග මහනුවර අකුරණ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට රජය ඊයේ පියවර ගත්තා. අප වාර්තාකරු පැවසුවේ මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ එම පුද්ගලයාගේ පවුලේ සමාජිකයින්ද රෝහල්ගත කර ඇති නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. වසා දැමුණු අකුරණ ප්‍රදේශයේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන විට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ඒරියා එකට මොන හරි අපි අරේන්ජ්මන්ට් එකක් කරන්න වෙනවා මම ඒක ඔයාගේ උපදෙස් සමය කරන්න. මෙහෙම කරන්න නේද? සමබරත්වයක් එක්ක බඩු ටික ලෑස්ති කරලා ඉස්සල්ලා අනවුන්ස්මන්ට් එකක් එක එකනට එන්න කියලා බොක්ස් එකක් හදලා තියෙමු සල්ලි අත ගන්න දෙපා. එතකොට මේ පාරවල් වල එකවරට ඔක්කොම දාගන්න එපා. මිනිස්සු ආවට මිනිස්සුන්ට කියන්න සභාපතිතුම හොඳම වැඩේ. එක්කන එන්න එක. දෙන්න තුන් දෙනා ළමයි අල්ලගෙන එන්න එපා කියලා. මේ ආවත් වන්නේට කියන්න කියන්නේ. පුත්තලම කඩයම්කුලම ගම්මානයේ 50 හැවිරිදි පුද්ගලයෙකු COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඊයේ දින මෙම ගම්මානයේද හුදකලා කර එම ප්‍රදේශයේද ආරක්ෂාව දැඩි කරනු ලැබුවා. ඔහු මේ වන විට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන අතර පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් කඩයම්කුලම ගම්මානයේ පවුල් 11ක පුද්ගලයන් 68 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එම ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි අද විෂ බීජ හරණය කෙරුණා. මෙතර ජයවර්ධනපුර රෝහලේ සිටි මොරටුව කල්දෙමුල්ල දෙවන පටුමග ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දින අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කරනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කළේ එම කාන්තාවට ආවතේව කළ ඒ අවර නිවෙස් දෙකක්ද නිරෝධායනයට ලක් කිරීමට මොරටුව නගර සභාව කටයුතු යොදා ඇති බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ විශේෂ පොලිස් මුරපලක් දීමට කටයුතු කර ඇති අතර සියලුම රජයේ ස්ථාන විෂ බීජ හරණයට ලක් කිරීමටද මොරටුව නගර සභා සේවකයන් කටයුතු කළා. COVID-19 ආසාදිත රෝගියෙකු මූලික ප්‍රතිකාර ලැබීම හේතුවෙන් කළුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ 5 වන වාට්ටුව වසා දමා ඇති අතර ඒ සේවයේ නිරතව සිටි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් 15 දෙනා මාරු කර යවුණේ හෝමාගම මූලික රෝහලටයි.
මේ අතර දිවයින පුරා දැනට උද්ගතව පවතින COVID-19 වෛරසයේ පැතිරීම පාලනය සහ මර්ධනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ දැනට එම කාර්යාන්වල යෙදී සිටින සෞඛ්‍ය අංශවලට මුහුණ දීමට සිදු ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ වන විට සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති ප්‍රවාහන, ආහාර පාන සහ නවාතැන් පහසුකම් උපරිම වශයෙන් ලබා දීමට කඩිනමින් කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවසුවේ එම කටයුතු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත් කළ බවයි. දවසේ පුවත COVID-19 වෛරසයේ හේතුවෙන් පවත්නා බැරෑරුම් තත්ත්වය තුළ ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහනයෙන් 80%ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ එම නිර්ණායක බැහැර කරමින් ජනතාව සංචරණ කටයුතු වල නිරත වූහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බවයි. අපි අරන් බැලුවොත් මේ වෙනකොට තියෙන වාර්තා අනුව ජනතාවගෙන් 70%ක් තමන් දුරස්ථභාවයක් පවත්වගෙන සංචරණය අවම කරලා තිබුණත් මෙන්න මේ විදියට රෝගයේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. හැබැයි 80%ක විතර කම්ප්ලයන්ස් එකක් අපේ තිබුණොත් ජනතාව අතර ඒකෙදි මෙන්න මේ විදියට රෝගය පාලනය කර ගැනීම හැකියාවක් තියෙන. කියන්නේ දින 100ක් වගේ අතුරත කාලයකදී එවෙන් තත්ත්වයක් ඇති වෙන පුළුවන්. ඒතකොට දවස් 19ක එක්සත් රාජධානිය ගත්තොත් මෙන්න මේ වගේ තැනක තමයි ඔවුන්ගේ රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නේ. ඔබට පේනවා මේ පෙන්වලා තියෙන අපි ලංකාවේ තත්ත්වය, මේ පෙන්වලා තියෙන්නේ එක්සත් රාජධානිය තත්ත්වය. ඒතකොට ඉතාලිය ගත්තොත් දවස් 19කදී හිටියේ මේ පල්ලෙහා රතු පාටට පෙන්වන තියෙන ලංකාව, ඊට උඩින් නිල් පාටට පෙන්වලා තියෙන ඉතාලිය. ඒතකොට ඉතාලියේ බොහෝමයක් අපිට සමානව තමයි දවස් 19කදීත් හිටියේ. ඒතකොට අපි අරන් බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ තමයි දවස් 19 ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථානය. මේ අපේ වක්‍රය මේ දිහාට යනවා දවස් 19කදී. ඒ නිසා තමයි අපේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේ වෙනකොට හොයාගෙන තියෙන රෝග නිවාරණය සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය තමයි ජනතාව තමන්ගේ සංචරණය උපරිමයෙන් සීමා කිරීම. රටේ ජනතාවගෙන් 80%වත් අවම වශයෙන් සංචරණය උපරිමයෙන් සීමා කරන්න ඕනේ. ඒ කියන්නේ ගෙදරින් එළියට කිසිදු හේතුවකට බහින්න නැතුව ඉන්න කියන එක තමයි ඉල්ලීම. එහෙම ආවොත් රටේ තිබෙන සීමිත සම්පත් තුළ අපට මේ කළමනාකරණය කර ගැනීම කරන්න අපහසු වෙනවා. එක දිනකට ඔබ දකිනවා රෝගීන් වාර්තා නොවුනාම ඊට පස්සෙන්දට ඇඳිරි නීතිය තියෙද්දි ජනතාව හැසිරෙන්නේ Taman සියලුම රෝගී තත්ත්වයන් ඉවර කරලා කියන අදහසෙන්. ඒක ඊටාම වැරදි තත්ත්වයක්. ඒතර අපිට රෝගීන් සංඛ්‍යාව ඊටා විශාල ලෙස වැඩි වුණොත් අපේ සෞඛ්‍ය පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැතුව යයි. එහෙම ඔරොත්තු දෙන්නේ නැති මොහොතකදී ලැබෙන සේවාවන් උපරිම මට්ටමට අපිට ලබා දෙන්න බැරි වෙයි. ඒකට හේතුව අපි දැක්කා අපේ උපරිම අවධානය යොමු කරලා තියෙද්දි අපගේ එක රෝගියෙක් අපෙන් සමුගත්තා. මෙහිදී මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පැනනගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙලෙස අදහස් පළ වුණා. එතකොට දැන් මේ වෙනකොට ගැටලුවක් පැනනගිලා තියෙනවා. යම් ආකාරයක මේ මුඛ ආවරණ පැළඳිය යුතුද නැද්ද කියලා මේ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වන කාණ්ඩ දෙකක් වෙනවා. පක්ෂව අදහස් දක්වන කාණ්ඩේ කියන කාරණේ තමයි මුඛ ආවරණ පැළඳීම තුළින් ඕනම මොකක් හෝ රෝගී තත්ත්වයකින් කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝවීම වළක්වන්න පුළුවන්. ඒක සත්‍යයි. අපි දැන් කියනවානේ රෝග ලක්ෂණ තියෙන අයට මුඛ ආවරණ පළඳන්න කියලා. එතකොට අපි දන්නවා රෝග ලක්ෂණ නැතුව රෝගියන්ගේ තියෙන පිරිසක් ඉන්නවා. ඒතකොට රජයේ වෛද්‍ය නායක සංගමයේ අද විධායක කමිටුව රැස් වුණු වෙලාවේදී තීරණය වුණා මේ පක්ෂව කරුණු දක්වන අයගේ තර්කය වෙන මුඛ ආවරණයක් පැළඳීම කිසි දෙයකින්වත් අධෛර්යයටපත් කරන්න එපා කියන කාරණේ. මොකද ඒක ඕනම පැත්තකින් බැලුවොත් අපේ සෞඛ්‍යයට හොඳයි. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6ට తాවකාලිකව ඉවත් කරනු ලැබුවා. අදාළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් මෙලෙස ඉවත් කරනු ඇඳිරි නීතිය නැවත පනවනු ලැබුවේ පස්වරු 2කටයි. කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් නිසි ලෙස පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. COVID-19 වෛරසය පැතිර යාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා අද පෙරවරු 6 සිට පැය 8ක කාලයක් සඳහා ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කෙරුණා. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශ ආශ්‍රිතව අද පෙරවරුවේ සිටම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අද පෙරවරුවේ අම්බලන්ගොඩ නගරය දක්නට ලැබුණු ආකාරයයි. වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් පැවතියත් එහිදී සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කළ උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. අම්බලන්ගොඩ දීවර වරායට තොග සහ සිල්ලර මාළු වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයන්ද වැඩි වශයෙන් පැමිණ සිටි අතර මීටරයක පරතරය පවත්වා ගැනීම දක්නට ලැබුණේ නැහැ.
අද මාළුමිල රුපියල් 200 වණයි බලු. දැන් අම්බලමර දීවර වරායේ එකන් ඉඳන් පඩි ගන්න තත්ත්වයක් තමයි ඒගොල්ලෝ බලන්නේ. දැන් ආපු වෝට්ටු වලට යන්න විදියක් නැහැ. තෙල් ගහන්නයි වතුර ගහන්නයි නැතුව. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ ටික තමයි. මේ අතර පෙරවරු 6ට ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් සමග අම්බලන්ගොඩ බටපොළ සමෘද්ධි බැංකුවට සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් එක්ව සිටියද බැංකුව විවෘත කිරීම පෙරවරු 9 දක්වා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් පත් වූයේ දැඩි අසීරුතාවකටයි. ඒ අනුව කිලෝමීටරයක් ආසන්න පොලිමක් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් දැඩි අපහසුතාවට ලක්ව සිටින ආකාරයද දක්නට ලැබුණා. වාරියපොළ මිනුවන් ගැටේ සමෘද්ධි බැංකුව අසලද අද පෙරවරුවේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග දක්නට ලැබුණේ දැඩි තදබදයක්. මෙහිදී එක් පුද්ගලයෙකු විසින් මීටරයේ පරතරය රැකීමට පියවර ගන්නා අයුරුද අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මීට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශ රැසක සමෘද්ධි බැංකුවලට පැමිණි ජනතාව අතර දැඩි තදබදයක්ද දක්නට ලැබුණා. මේ ළමයා කිසිම මෙතන කොට තියාගන්න බැරි මේ ළමයා තින් මම රිපෝට් ගෙනවන නැත්නම් මම රිපෝට් එක පෙන්නනවා. උදේ 6ට ඇවිල්ලා තාම මට සල්ලි දුන්නේ. දැන් අපි මොවනේ දුර තියාගන්න පිටිපස්ස මේකට අපි ණය කරන්න බෑනේ. දෙන්න ඕනේ මේක දෙන්නේ අපි කාටවත් සල්ලි මේ දුප්පා මේ උදේ පහේ නම් මෙතන දුක් කරලා ඉන්නේ. කලබල කරයි කියලා සල්ලි හම්බෙන්නෙත් නැහැ. බල කරයි කියලා සල්ලි හම්බෙන්නෙත් නැහැ. ඉතින් සර් අපිට ණය ඕනේ අපිට එන්න තියෙන මුදල දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මුදල් ටික සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමා ගෙදරට ගිහිල්ලා බෙදනවා. ඒක නිසා මෙතන එක්රැස් වෙන්න එපා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇඳිරි නීති ඉවත් කිරුණු ප්‍රදේශවල ඔසුසල් ආශ්‍රිතවද දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි. අටයි කාලා යරිනකොට හමාර දෙනවා කිව්වේ. අටමාට අරයාගේ තුන්දෝ ගත්තේ. දැන් 8යි 35. අපිට වැඩි වෙනකොට කැසිරේ එනකන් ඉන්නෝනේ මොනව කරන්නද? මේ හමාරේ මාත් අමුතු රංගිනේ කියලා රජේ කියලා. රජේ කියලා රජේ තමයි අපෝ ඇවිල්ලා ඉන්නේ. පොඩක් ඉන්න අපිට ගෙවල් වල ඉන්නවට පස්සු තියෙනවා. සමහර පොලිසිය යනවා. පොලිසිය නෙවෙයි. පොලිසිය කියන්නේ කතා කරා. එකෙක් කෑ ගැහුවා සොරනවා අපි ගියා. කෙසේ වෙතත් පොලිස් ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කෙරුණද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලන් බිඳුණු වැව කහටගස් දිගිලිය හොරෝපතාන සහ කැකිරාව නගරවල වෙළඳසැල් විවෘත කෙරුණේ නැහැ. අප වාර්තාකරුවන් සඳහන් කළේ පොලිසිය ලබා දී තිබූ උපදෙස් අනුව වෙළඳසැල් මෙලෙස වසා දැමීමට කටයුතු කර තිබූ බවයි. මහනුවර අකුරණ ප්‍රදේශයෙන් පසුගියදා හමු වූ COVID-19 ආසාදිතයා අදාළ ප්‍රදේශවල සංචාරය කර ඇති බවට ලද තොරතුරු අනුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වාර්තා වනවා. අද මුදල් කඩේ අරින්න නැද්ද? ඒජන්සියෙන් කියලා කඩ අරින්න එපා කියලා. හැබැයි සතස නම් ඇරලා තියෙන්නේ. බිල් අරගෙන ඒ කට්ටියට ගෙවල් වලටම බඩු ටික සපයන්න තමයි දැන් කටයුතු කරගෙන යන්නේ දැන්. නොච්චාගම දකින්නට තියෙන වෙනස් ආකාරයක් කඩසාපෝ වසා තිබෙන ආකාරයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. නොච්චාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම ගම් වලට නිවාස කරා ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට වැඩපිළිවෙලක් සූදානම් කොට ඇති බවත් ඒ සඳහා වාහන 100ක් මේ වෙනකොට යොදා ඇති බවත් තමයි දැනගන්නට තිබෙන්නේ. කැකිරාව නගරයේ ඉන්ධනහල්, ඖෂධසල්, බැංකු, සතොස සහ සමූපකාර අලෙවිසල් පමණක් විවෘත කර තිබූ අතර ඊට හේතු වූයේ සෙසු වෙළඳසැල් බොහොමයක හිමිකරුවන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වීමයි. මේ හේතුවෙන් නගරයට පැමිණි ජනතාව මෙන්ම භාණ්ඩ රැගෙන පැමිණි වෙළෙන්දන්ද දැඩි අපහසුතාවට පත් වුණා. තත්ත්වය සැලකිල්ලටගත් බලධාරීන් අද පෙරවරු 10ට පමණ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ වෙළඳසැල් හැර සෙසු වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගත්තා. බණ්ඩාරවෙල දියතලාව හපුතලේ නගරවලද වෙළඳසැල් වසා දමන ලෙසට කර තිබූ නියෝගයක් හේතුවෙන් අද පෙරවරුවේ විවෘත කර තිබුණේ ඖෂධ වෙළඳසැල් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පමණයි. අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් පොලිස් ස්ථානාධිපතිවරයා, බණ්ඩාරවෙල නගරාධිපතිවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තීරණයට එළඹ තිබූ බවයි. ඒ අනුව අදාළ නගරවල අද දිනේදී දක්නට ලැබුණේ සාමාන්‍ය දිනකටත් වඩා පාළු ස්වභාවයක්. බණ්ඩාරවෙල නගරේ බලධාරියෙක් කියා ගන්නවා ඔෆිස් එක කඩවහන්න කියලා. බණ්ඩාරල කඩවහන්න කියලා දුෂ්කර මහතුරු කියලාත් නැහැ, ආරක්ෂක අංශ කියලාත් නැහැ. ඒ නිසා බණ්ඩාර නගරේ සායේ යවට ඉන්න ජනතාව සියලු දෙනාම අද බදුල්ලට ආවා. ඒ නිසා තමයි අද හාලියල ඉඳලා බදුල්ල දක්වා මහ විශාල සෙනඟක් අද අවිලා තිබෙන්නේ. හපුතලේ නගරයේ ඇතැම් වෙළඳසැල් අද විවෘත කර තිබීම හේතුවෙන් ඒවා වසා දමන ලෙසට හපුතලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම වෙළඳසැල් හිමියන්ට දැනුම් දුන්නා. අදාළ නියෝග පිළි නොගත් වෙළඳසැලකට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයාගෙන් අධිකරණ නියෝගයක් ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගත්තා. කෙසේ වෙතත් ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කර ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරන්නේ රජයේ ඉහළ මට්ටමින් බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු COVID-19 වෛරසය මර්ධනය පිණිස ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායට යොමු කළ යුතු බවයි. ජනජීවිතය අපහසුතාවයට පත් කෙරෙන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බවද අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. පොලිස් ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් සමග භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගාල්ල නගරයට පැමිණි ජනතාවද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ආකාරය දක්නට ලැබුණේ නැහැ. අම්බලන්තොට නගරයේ මාර්ගය දෙපස වෙළඳාම් කරමින් සිටි වෙළඳුන් පිරිසක් රජයේ පාලන මිලට වැඩියෙන් ලොකු ලුණු අලෙවි කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියා විමසීමක් කළා. තියෙන මෙතන තියෙනවා නම් පාලන මිලක් කියන දේ කන්න දෙන එක ගැන සන්තෝෂ වෙන්න. කන්න දෙන එක තමයි ඉතින් කියන්නේ. මිනිස්සු අසරණ වෙච්ච වෙලාව ඒව දේවල් කරන්න එපා ඔය විදියට. මාස්ටර් බෑ කරනකොට 160 180 හරි. මිනිස්සු ආයි ගංගාව ගෙන්නේ 180. මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග තම අස්වනු සඳහා ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කෙසෙල් ගොවීන් පිරිසක් සිය අස්වනු ජනතාව අතර නොමිලේ බෙදා දීමට මෙලෙස කටයුතු කළා. ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් හැටන් නගරයටද ජනතාව වැඩි වශයෙන් එක්රැස් වී සිටිනු දක්නට ලැබුණා. අද උදෑසන සිට මේ වගේ දිගු පෝලිම් හැටන් නගරයේ ස්ථාන කීපයකම දක්නට ලැබුණා. වතුකරේ ජනතාව ඇඳිරි නීතිය ලීල් කිරීමෙන් පසු ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තමයි මේ දිගු පෝලිම් වල රැඳී සිටින්නේ. මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් සීතාවක ආයෝජන කලාපයේ සිරව සිටි සේවක සේවිකාවන් නිවෙස් වෙත යැවීම අද ක්‍රියාත්මක කෙරුණේ යුද හමුදාවේ මැදිහත් වීමෙන්. පසුගිය 12 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිසි ලෙස නිරෝධායනයට භාජනය නො වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු අද පෙරවරුවේ මාවනැල්ල නගරයට පැමිණ සිටි අතර පොලිසිය ඔහුව නිවෙස වෙත යොමු කළේ මෙලෙසයි. ඒ ග්‍රාමසේවක මහත්තයා කිව්වා මට දැන් සති දෙකක් සම්පූර්ණ වෙලා ඉඳලා මම මේ MOH කාර්යාලයට දැනුම් දෙන්න මං ගියා. ඒකයි මගේ පැත්තෙන් කියන්නේ. දැන් ඔය MOH කාර්යාලයට යන්නේ. ඔව් ඒක තමයි. සායි දැන් යන්න ඕනේ මම විතර ලියාගත්තානේ. ඔව් හරි. ඔබතුමා ගෙදර යන්නකො. එයා නිරෝධායන කරුවොත් නේද? මේ අතර පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල සීමාව තුළ දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 7000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුද වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීති රාජකාරියේදී සිටි නාවික හමුදා කණ්ඩායමකට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේයි. ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ පානදුර ප්‍රදේශයේ මාර්ගයේ ගමන්ගත් පිරිස් පොලිසිය විසින් පරීක්ෂා කළ ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන්ව තිබුණා. මේක වාත් දොඩංගර වසමේ බඩු බෙදන් දෙන්න. මට දෙන්න වාට මේ කාලු පාර යන්න මේ යන්න කොමිට. මේක තේන්න ගමේ බෙදන්න. ගාන දැන් දෙන්න එකදල තුන් දෙනා ජෝර්දාල වගේ. කරවල යන පිළිවෙත ජෝර්දාල යනවා. මේක යන්න ගාන වස්තව සේවාවකින් නම් කළා දිනා. සෞඛ්‍යදේව. ඔව් මේ සෞඛ්‍යදේව නෙවෙයි. නෑ අත්‍යවශ්‍ය ඉන්ෂුරන්ස් අත්‍යවශ්‍ය අපිට කියලා ඉන්ෂුරන්ස් කරලා මේකෙන් උදවල් යන්න බෑ. මේකෙන් යන්න බෑ. බලන්න මේක අපි උපදෙස් දෙනවා ප්‍රොජෙක්ට් වල කියනවා කර්ණාටක වලන්න. කර්ණාටක යන්න. අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්නට අත්‍යවශ්‍ය මානසික හේතුවක් හෝ අත්‍යවශ්‍ය වෙනත් හේතුවක් නොමැතිනම් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල. අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් වල කාර්ය මණ්ඩල සඳහා පොලිස් ස්ථාන මගින් අප්‍රේල් 10 වෙනිදා දක්වා වූ ඇඳිරි නීති බලපත්‍රයක් නිකුත් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට පැමිණිලි අපිට වාර්තා වී තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා. එවැනි අවභාවිතා කිරීම සිදුවහොත් එවැනි අය අත්අඩංගුවට ගැනීමටත් එම වාහන පොලිසිය භාරයටගෙන අධිකාරියට ඉදිරිපත් කිරීමටත් අටලුගම ප්‍රදේශයේ අකුර්ණ ප්‍රදේශයේ මුද්‍රා තබා තිබෙනවා. නමුත් ලංකාවේ විවිධ ස්ථාන මේ ආකාරයට මුද්‍රා තැබූ බව, ධම්මාන වසා තැබූ බව සඳහන් කරමින් විවිධ අසත්‍ය කටකතා පළ කර තිදෙනෙකු පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වනවා. අද දිනේ මේ පුද්ගලයන් අපි හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ අතර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනීය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බවයි. සෙසු දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකට පැන වූ ඇඳිරි නීතිය අප්‍රේල් 1 වෙනි බදාදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක බවද අදාළ නිවේදනයේ සඳහන්. එදින පස්වරු දෙකට එම දිස්ත්‍රික්කවලට යලිත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. දීර වීර විකුම් පැහැලෙයිනි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු.
ඖෂධ ලබා ගැනීමට පැමිණි ජනතාවට ඒවා නොලැබීම හේතුවෙන් කොළඹ පුරහලස්සල පිහිටි ඔසුසැලෙහි අද පෙරවරුවේ තරමක නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොළඹ පුරහල පිහිටි රාජ්‍ය ඔසුසැල වෙත ජනතාව අද පැමිණ තිබෙන්නේ තමන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම සඳහායි. එහෙත් ඔසුසැල වසා තිබීම හේතුවෙන් ජනතාව චෝදනා කළේ තමන්ට අවශ්‍ය ඖෂධ ලබාගත නොහැකිව සිටින බවටයි. ජනාධිපතිතුමනි ඔයා කරන වැඩපිළිවෙල ලස්සනයි. නමුත් අමාත්‍යාංශ වලට දෙන දේවල් ඒගොල්ලෝ හරියට කරන්න ඒක විතරක් කොයිලා බලන්න. මේගොල්ලෝ මිනිස්සු බලලා වැඩ කරනවා. පොලිසිය මාතුරු ගත්තා, නේවි එකේ මාතුරු ගත්තා. අනිකෙන් දුප්පත් මිනිහෙක් වෙරමණී කියද්ද? මේ නම්බරේ වැඩ කරන්නේ නම්බර එකක්වත් වැඩ කරන්නේ නැහැ. හේරම ඔෆ් කළා. WhatsApp නම්බර ඔෆ් කළා. මේ ළමෙක් සවස් ගන්න ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ. මගේ දුවට ලබා අතුරුදෙනෙක් නැතුව අර ඇතුලේ ඉන්න තාම අංගම පොලිසියට කියන්න කියලා කිව්වා අපි ඒ ගිහිල්ලා තමයි ආවේ එතකොට මොකද පොලිසිය කිව්වේ මේ තුන අරගෙන ඔයාගෙන යන්න පුළුවන් කිව්වා මේ තියෙන මේ ඉන්ෂුරන්ස් ගාන එක මේක තමයි මේ විදිහට ගියේ නර්ස් කෙනෙක් ඒක වගේ අනිත් මිනිස්සු දෙන්නේ අපේ මනුස්සයනේ අපේ මම නර්ස් කෙනෙක් මටවත් ඒක ගන්න බෑ ටීම් එකක් ගන්න දුන්නේ අපිට. දැන් ගොඩක් වෙලා ඇවිල්ලා ડોක්ටර්ලාට දෙනවා, පොලිසිය මාතුරුලාට දෙනවා, අපිට දෙන්නේ නැහැ. ඔවුන් අතර ඇති වූ මෙම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වුණා. ඔවුන් ඔසුසලේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ රැස් සිටි ජනතාව ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මේ අතර මහනුවර රාජ්‍ය ඔසුසලද වසා තිබීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවට පත්ව සිටියා. බෝඩ් එකක් ගැව්වා මේ WhatsApp කරන්නේ WhatsApp වලින් විතරයි බෙහෙත් දෙන්නේ කියලා. මම නම් ඇවිල්ලා දැන් පැය භාගයක් විතර ඇති. ප්‍රශ්න වෙලා තියෙන දැන් මෙහෙනුත් බෙහෙත් දෙන්නේ නැත්නම් අපි කොහෙන්ද බෙහෙත් ගන්නේ? ගාමසේක මහත්තයන් අහලා හරියන්නේ නැහැ. ගාමසේ මහත්තයා ගෙදරට බෙහෙත් කියනකොට අපි වැරලා ඉන්නේ. වරුන් කරන්නේ සම්පූර්ණ. මිනිස්සු මෙතන රස්තිය ආදුවා. ඒත් දැන් ටීවී වල අරන් එනකොට ටීවී වලට අපි දැන් රාලි කියවන්නේ. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණියා. මේ තියෙන රාජ්‍ය ඔසුවලට WhatsApp කරන බෙහෙත් තුණ්ඩුව මේ තුණ්ඩුව අනුව තමයි ඔසුවලෙන් මේ බෙහෙත් ටික සකස් කරලා මේ පැකට් එකට දාලා ඉවර වෙලා මේ බිල් එකත් එක්ක අපිට බාර දෙන්නේ. ඒ අනුව ඒ ලිපිණයට අපි ඊට පස්සේ මේක ගිහලා බාර දෙනවා. මෙතන මේ තියෙන ලිපිණය. ඊයේ ඉඳලා ජනතාවගෙන් ඉතාමත් යහපත් ප්‍රතිචාර තියෙන ජනතාව මේ අවස්ථාව විතර නෙවෙයි දිගටම උනත් මේ සේවාව ලබා ගන්න කැමැත්තෙන් තමයි ඉන්නේ. අපේ කාර්ය මණ්ඩලයේ බෙදීම් පිළිවෙල ඉතාමත් පළපුරුද්දක් තියෙන කාර්ය මණ්ඩලය. ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. අපිට ඉතාමත් නිවැරදිව මේක බාර දෙන්න පුළුවන්. ඉන් අනතුරුව අමාත්‍යවරයා තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 500 ඉඳලා 3000 දක්වා ඒ වටිනාකමට සරිලන පාර්සල් බෙදා හැරීමක් සිදු කරන්නත් සකස් කරලා තියෙනවා. එහිදී සිදු කරන්නේ ඒ වටිනාකමට අනුව රුපියල් 40ක් වැනි සුළු මුදලක් රුපියල් 500කට නම් රුපියල් 3000යි උපරිමයකට නම් රුපියල් 100යි උපරිමය තමන්ගේ බෙදීම් ප්‍රදේශයේ තියෙන ලියාපදිංචි කරන අපි ආයතන සහ සතොස්ස වැනි ආයතන. මේ අතර තිස්ස මහාරාම මූලික රෝහලෙන් සායනිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග තැපෑල හරහා බෙදා හැරීමේ කටයුතු තිස්ස මහාරාම ප්‍රදේශයේ සිදු වූ ආකාරයයි මේ. ඒ රෝලෙන් ළමයි මේ බෙහෙත් එවල තියෙන්නේ අපි තැපැල් දෙපාර්තමේන්තුව හරහා හොඳ? අපි තැපැල් දෙපාර්තමේන්තුව හොඳ? හරි. මෙන්න පුතුමාගේ බෙහෙත් ටික. මෙන්න පුතුමාගේ බෙහෙත් ටික. මට ඉස්පිරිතාලටවත් යන්න විදියක් නැති හිටියේ මේ ඇඳෙන්නේ තේින්ද මේ බෙහෙත් ටික ළඟට ගලා දුන්නට බොහොම ස්තුතියි. බෙහෙත් ටික ඉවර වෙලා බෙහෙත් ටික ගන්න විදිය යන්න විදිය නැතුව හිටියේ ඇඳෙන්නේ නීතිය නිසා. ඇත්තම මේ කරපු සත්කාරයට අපි අතිගරු ජනාධිපතිතුමාටත් තැපැල් දෙපාර්තමේන්තුවේ මේ මහත්තුරුන්ටත් ඇත්තම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ අතර කොළඹ මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඒ ජීවනෝපාය ලෙස දෛනික කුලී වැඩවල නිරත වූ ඔවුන්ට භාණ්ඩ ලොරි පැමිණියද ඒවා මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් එසේම මත් උවදුර හේතුවෙන්ද ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. එදා වෙල හොයාගෙන මුට්ට කරවල ත්‍රිවිල් දුවන මිනිස්සු මේ ගමේ ඉන්නේ. දැන් සති තුනක් ඇඳින් නීතියේ තියෙනකොට එක සතියක් කොහොම හරි තියෙන බඩු විකුණ කෑවා. දැන් කන්න අතේ රුපියලක්වත් නැහැ. පක්ෂ කීපයක් තිබ්බත් එක්කෙනෙක්වත් බත් පැකට් එකක් දෙන්නවත් කවුරුත් ඇත්තටම ආවේ නැහැ. මිනිස්සුලා වැඩි මිලට වඩුවක්ම විකුණනවා. එදා වෙල අම්බු කරන් කාව මිනිස්සුන්ට කොයින්ද සල්ලි පිටකොටුවටත් යන්න කියන්නේ මුට්ට කරගා ගන්න. මොනවා හරි බෙහෙතක් හරි රජේ හරහා ලැබෙනවා නම් ලොකු චානයක් ඒ මොකද මේ මිනිස්සු ගෙවල් වල ඉන්නේ පවුල් වලට කරදර කරනවා. දරුවන්ට කරදර කරනවා. ගෙදර බල් සංගෙහිම
විකුණනවා. ඒක දේශපාලනඥයිනේ වත්තට ඉන්නේ. අපේ ළමයි තුන්දෙනෙක්ම කුඩු බනවා. ඇත්තටම මේ අයිස් කුඩු නතර කරලා දෙන්න. අපිට ඒකින්ද කොහෙන් හරි හම්බෙන දෙයක් හරි කන්න විදියක් නැහැ. අනේ ජනාධිපතිතුමනේ අපට පුළුවන් නම් මේ දේ නැති කරලා දෙන්න. යන්නේ ඉක්මනට යන්න. මේ අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. එහිදී කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව මුදල් අතැති එහෙත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වී සිටින ජනතාවට භාණ්ඩ ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ පසුවීපරම බෙහෙත් ද්‍රව්‍ය තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව බෙදා හැරීමේ වැඩපිළිවෙල මුදල් අතේ නොමැති එහෙත් බැංකු තැන්පතුවල මුදල් ඇති පිරිසට එම ගිණුම් වලින් මුදල් ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ ක්‍රමෝපායන් සමෘද්ධි ලාභයෙන් පිරිනැමෙන රුපියල් 5000 මාර්තු මාස 31 වෙනිදාට පෙර සම්පූර්ණ කිරීම රජයේ සහනාධාර දීමනාවලට ඇතුළත් නොවූ මෙම ව්‍යසනයේ හේතුවෙන් රැකියා අහිමි වීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර කොළඹ කොටුව මැනින් වෙළඳ පොළට එළවලු තොග ලැබී තිබුණත් වෙළඳුන් මැසිවිලි නැගුවේ ඒවා මිලදී ගැනීමට සිල්ලර වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් අලෙවි කිරීමේ දුෂ්කරතා පවතින බවයි. ගෝධින රුපියල් 70 80යි 60යි අද අඩු වෙලා තියෙනවා. බොන්චි 100යි 120යි ඊට වඩා අඩුයි. මොකද අද එන්න දෙන්නේ නැහැ නේ ගොඩක් අයට පාස් නැතුව. සියලුම එළවලු මිල 160කින් විතර මිල අඩුයි. ගොයියෝ බඩු එව්වා ගන්න වෙලෙන්දෝ නැහැ. ඒකේ හේතුව බඩු ගන්න එන්න විදියක් නැහැ. යාලට බලපත්‍ර දීලා නැහැ. ඔක්කොම හරවලා යවුවා. ඊයේ මාල් මිරිස් කෑලි 15 කොට වැඩි කුණු බක්කිට වීසි කෙරුවා. කුණු වෙලා කීයට හරි ගන්න එනවා නම් අපි දුන්නා. මේ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති මගින් නිෂ්පාදනය කරනු ලැබූ එළවලු සහ පළතුරු සහනදායී මිලට ජනතාවට බෙදා හැරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙනවා. එසේම COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සහනදායී මිලට ආහාර මළු බෙදා දීමටද ඔවුන් පියවර ගත්තා. COVID-19 ආසාදනය වීමෙන් ලොව පුරා මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 34804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටවල් 200කින් පමණ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 7,35,015ක්. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19 වෛරසය සමග වසරක පමණ කාලයක් ලෝකවාසීන්ට සටන් කිරීමට සිදුවනු ඇති බව හොංකොං විශ්වවිද්‍යාලයේ ශ්‍රුත ජීව විද්‍යා අංශයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. හිරු ප්‍රත්‍යංශයේ සමග දුරකථන සංවාදයකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන SARS වෛරසය හඳුනාගත්තේද මහාචාර්ය මලික් පීරිස් මහතා විසින්. මහජනතාව ගොඩක් අහන දෙයක් තමයි මේකට බෙහෙතක් හොයාගත්තද නැද්ද කියන එක. ඊර විදිහට ඖෂධයක් නැහැ තාම. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්, ක්ලෝරොක්වින් යනාදී රසායන නගරවල කරලා තියෙන පරීක්ෂණ අනුව වැඩ කරනවා කියලා තමයි පේන්නේ. නමුත් ලෙඩුන්ට සුව වෙන විදිහකට වැඩ කරයිද කියන එක අපි හරියට දන්නේ නැහැ. හරි විදිහට ට්‍රයල් එකක් කරන්න ඕනේ. ලෙඩුන් කට්ටියක් අරගෙන එක කොටසට ඖෂධය දීලා අනිත් කොටසට ඒ ඖෂධය නැතුව කරන්න තියෙන බෙහෙත් කරලා එතකොට බලන්න පුළුවන් ඒ ඖෂධය හොදක් තියනවද නැද්ද කියලා. කොච්චර කාලයක් විතර යයිද සුව කරන්න පුළුවන් ඖෂධයක් හොයාගන්න? චීනයේ ක්ලිනිකල් ට්‍රයල්ස් කීපයක් කරලා තියෙනවා. රෙම්ඩිසිවිර් කියන ඖෂධය ප්‍රතිඵල මාසෙකින් දෙකකින් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. කොච්චර කාලයක් යයිද මේ වෛරසය ලෝකෙම තුරන් වෙන්නේ? විදි දෙකක් තියෙනවා. එකක් ජනතාව 160ක් වගේ මේ රෝගේ හැදුනොත් එතකොට ඒගොල්ලන්ට ඒකට ප්‍රතිශක්තියක් හැදිලා වෛරසයට පැතිරලා යන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒක ඉතින් ඉතාම භයානක තත්ත්වයක්. යන ප්‍රමාණයක් මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් එන්නතක් පාවිච්චි කළා ඒ ප්‍රතිශක්තිය ලබා දෙන්න ඕනේ. මේක මට කියන්න බෑ මාසෙකින් දෙකකින් ඉවර වෙයි කියලා. හිතන්නේ අපි මාස 9ක් 10ක් අවුරුද්දක් වගේ රෝගය එක්ක සටන් කරන්න වෙන බලාපොරොත්තුවක් තමයි හිතලා කරන්න වෙන්නේ. අපි හිතන් ඉන්නවා හොඳම ඖෂධ තියෙන්නේ හොඳම ස්පිරිතාල තියෙන්නේ බටහිර. නමුත් මේ වෛරසය පැතිර යන ආකාරය දැක්කහම ඔවුන්ටවත් මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. SARS
එක්ක බැලුවාම දරුණුකම අඩුයි COVID-19 වෛරසය. නමුත් මේ වෛරසය පැතිරලා යන්න තියෙන හැකියාව සාස් වලට වඩා උගක් සමත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම අනුව ලොක්ඩවුන් වලින් ගෙවසීම අඩු කිරීමේ තමයි අපිට හොඳට පේන්නේ ඒ ක්‍රමය නම් වැඩ කරනවා බව. නමුත් ආර්ථිකයට හානි වෙනවා. රෝගය පැතිරලා යන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගෙන ආර්ථිකය ගෙනියන්න පුළුවන් වෙන විදිහකට කරන එක තමයි අවශ්‍ය. COVID-19 ව්‍යාප්තිය හමුවේ පීඩාවටපත් අඩු ආදායම් ලැබී සහ අවධානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් වෙත තවත් සහන ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳ කාර්යසාධක බලකායට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ අදාළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය දැක්වන චක්‍රලේඛය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් අද නිකුත් කෙරෙනු බවයි. ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5000ක් ගෙවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර එම නියෝග අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා නිකුත් කළ චක්‍රලේඛයට ඇතුළත් සහන මෙසේයි. වැඩිහිටි දීමනාලාභී 4,16,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ පොරොත්තු ලේඛනගතව සිටින 1,42,345 දෙනාට රුපියල් 5000ක් ගෙවීම, ආබාධිත දීමනාලාභී 84,071 දෙනෙක්ට සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ පොරොත්තු ලේඛනයේ සිටින 35,229 දෙනාටද රුපියල් 5000ක දීමනාව පිරිනැමීම, ගොවි රක්ෂණ යෝජනා ක්‍රම යටතේ ලියාපදිංචි 1,60,675ක් වන ගොවීන්ටද රුපියල් 5000 දීමනාව හිමි කර දීම, වකුගඩු රෝගී දීමනාලාභී 25,320 දෙනෙක්ට සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 දෙනෙකුට රුපියල් 5000ක දීමනාව ගෙවීම, ගර්භණී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඍජුවම සැපීම, සමෘද්ධි හිමිකම්ලාභී 17,98,655 දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 6,339 දෙනාට රුපියල් 5000ක දීමනාව සමෘද්ධි බැංකුව සමෘද්ධි අධිකාරිය මගින් ගෙවීම, 6,45,179ක් වන විශ්‍රාමික රජයේ සේවකීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම, 15 ලක්ෂයක් වන රජයේ සේවකීන්ගේ අප්‍රේල් මාස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම, නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීම, ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියාව සඳහා භාවිත මෝටර රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 15 ලක්ෂයක් දෙනාට කල්බදු වාරික සඳහා සහන සැලසීම, උද්ගත වැති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලටද සහන ලබා දීම යන කරුණු ඇතුළත් වේ. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග බොහෝ දුෂ්කරතා මැද සිටින අපේම ජනතාවගේ
ස්තුතිවන්ත වෙමින් ප්‍රශංසා කරමින් ඒ කරන කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. We thank Hiru Sahana Yatra. Today they have come all the way to provide us rations, and yesterday only we informed them that we need it, and immediately they have taken the actions. So we thank God for the chairman and the group members. May God bless them and all their family members. Hiru Sahana Yatra කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙයක් කරන පිරිසක් හැටියට අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ හැමදෙනාම මේ කරන කටයුත්ත ඉතාමත් අගය කොට සලකනවා. මේ පිරුවෙන් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 70කට අධික ප්‍රමාණයක් වැඩ සිටිනවා. එනෝදි සිල්වා මෙතිතුමා ඇතුළු කොට ඇති සියලු දෙනාටම අපේ පිරුවෙන් විහාරස්ථානයේ සියලුම භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයේ කෘතවේදීත්වය මේ වෙලාවේ සියලු දෙනාටම ඉතාම කරුණාවෙන් යුක්තව පුද කර සිටිනවා. ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. එබැවින් මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකර අපි ඔබ වෙනුවෙන්ම කැපවීමට සූදානම්. තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ඉදිරියේදීත් මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දැමීමට පියවරගත් බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ පවසනවා. ඒ මහකොමසාරිස් කාර්යාලයේ පිහිටි ගොඩනැගිල්ලේ 21 වන මහලින් COVID-19 ආසාදිතයෙකු හමුවීමත් සමගයි. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 වෙනිදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම උසස් පෙළ විභාගයේ කල්දමන බවට පළවන පුවත්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රත්ගම රත්න උදාගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මාස 14කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 17 දෙනා අද අප මත මුදා හැරුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අයත් අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පිහිටි නිවසේ වහලෙන් කිසියම් අයෙකු ඇතුළු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ තිබූ කිසිවක් රැගෙන ගොස් නොමැති බවයි. රටවටා හිරු හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇති දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අප යළිත් හමුවන්නේ හෙට සවස් 6:55ට. සුබ රාත්‍රියක්.